අයිබෝන් පුතේදුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම කියන පුනරීක්ෂණ කොටස. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම කියන පුනරීක්ෂණ කොටස. පුතේ අපි දන්නවා මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක පොඩක් මුලටම ගිහින් මතක් කරොත් පෞද්ගලික අංශය ස්වාර්ථය පදනම් කරගෙන මිල යාන්ත්‍රණය ඔස්සේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා නේද? වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුල මේ භාණ්ඩයක මිල තීරණය වෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා. හුවමාරු මිල ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් තුලනය වෙලා. තොර මේ ඉල්ලුමත් සැපයුමත් තුලනය වෙලා තීරණය වන සමතුලිතය ඉල්ලුමත් සැපයුමත් තුලනය වෙලා තීරණය වන සමතුලිතය ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටි කෝණයෙන් බැලුවම නම් කාර්යක්ෂමයි, කිසිම ගැටලුවක් නැහැ. මේ ඉල්ලුමත් සැපයුමත් තුලනය වෙලා තීරණය වන මෙන්න මේ වෙළඳපොළ සමතුලිතය. සමතුලිත මිල, සමතුලිත ප්‍රමාණය. ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටි කෝණයෙන් බැලුවම කිසිම ගැටලුවක් නැහැ, කාර්යක්ෂමයි. මේ සමතුලිතයේදී P සමානයි MC. ඔබ දන්නවා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය තමයි P සමානයි MC. P සමානයි MC. එතකොට මේ මිල සමානයි ආන්තික පිරිවැය කියන කොටස කොන්දේසිය මෙන්න මේ සමතුලිතදී පුතේ ඉෂ්ට වෙනවා. සමතුලිතදී ඉෂ්ට වෙනවා. එතකොට ආර්ථික කාර්යක්ෂමතාව අනුව මේ සමතුලිතයේ කාර්යක්ෂමයි. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව ඉටු වෙලා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමට අදාළ කොන්දේසිය P සමානයි MC ඉටු වෙලා. වෙන විදිහට කිව්වොත් බලන්න මිල 120 දී අපි සහල් කියලා ගමු. සහල් මිල 120 දී ඉල්ලුමත් 5000යි සැපයුමත් 5000යි. ඉල්ලන්නේ 5000යි සපයන්නේ 5000යි ඉල්ලුමට සැපයුම සමානයි බෙදී යාම කාර්යක්ෂම. හැබැයි පුතේ හාල්වල මිල 120ට ගියොත් දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ප්‍රශස්තයි. සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ප්‍රශස්තයි. මේ මිල දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම ප්‍රශස්තයි. සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවම ප්‍රශස්තයි. ඒ කියන්නේ පුතේ බලන්න හොඳට මේ උදාහරණය. මෙන්න මේ හාල් මිල 120ට ගියොත් දේශපාලනමය වශයෙන් බැලුවම හරියන එකක් හරියන්නේ. ඒ හාල් මිල 120ට ගියොත් මොකද වෙන්නේ පුතේ? රටේ රජයට බැලුම ගන්න වෙනවා. නේද? මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. මිනිස්සු මාන්ද පෝෂණයටපත් වෙනවා. නේද? අන්න රටේ රජයට දේශපාලන අධිකාරියට චෝදනාවක් එනවා. 120ට ගියොත් හාල් මොකද වෙන්නේ? 120ට ගියොත් හාල් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. දේශපාලන පැත්තෙන් ප්‍රශ්න. දේශපාලන පැත්තෙන් දේශපාලන අධිකාරියට ඍජු ඇඟිල්ල දික් කරනවා. හාල් 120ට යනකම් ආණ්ඩුව මොකද කරන්නේ ආදි වශයෙන් දැඩි චෝදනාවක් එල්ලෙනවා. එහෙනම් දේශපාලන අධිකරණයේ අධිකාරියට අයහපත්. අනිත් පැත්තෙන් පුතේ සමාජීය වශයෙන් මිනිස්සුන්ට කන්න බොන්න සහල් කියන්නේ මූලික අවශ්‍යතාව. මූලික අවශ්‍යතාව ආහාර ප්‍රධාන ආහාරය. හාල් මිල ඉහළට ගියාම මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැති වෙලා නේද? සමාජීය වශයෙන් මිනිස්සු අසරණ වෙනවා. එතකොට බලන්න හොඳට
මේ මිල 120 ආර්ථික කාර්යක්ෂමතා කෝණයෙන් ඕකේ P සමාන MC2 වෙනවා. හැබැයි මගේ පුතේ බලන්න දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවා. සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවම හාල් මිල 120ට යන එක සුදුසු නැහැ. අන්න ඒ වගේ වෙලාවට පුතේ මෙන්න මේ සමතුලිත මිල අකාර්යක්ෂමයි. මොන දෘෂ්ටි කෝණ වලින්ද හැබැයි? දේශපාලන සමාජීය දෘෂ්ටි කෝණ වලින්. හරිද? right. දැන් පුතේ මේ වගේ වෙලාවට ආණ්ඩුව වෙළඳපළට මැදිහත් වෙනවා. රජය වෙළඳපළට මැදිහත් වෙලා පුතේ මෙන්න මේ සහල් මිල පාලනය කරන්න කටයුතු කරනවා. වෙළඳපළට මැදිහත් වෙලා ගහනවා පුතේ මොන මිලක්ද? හාල් විකුණන්න පුළුවන් මොන මිලක්ද? උපරිම මිල රුපියල් 90. හරිද? අන්න එහෙනම් බලන්න පුතේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන සමතුලිත මිල සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවම දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම අකාර්යක්ෂම වෙන අවස්ථාවක අසාර්ථක වෙන අවස්ථාවක ඒ අකාර්යක්ෂමතාව නැති කරන්න අසාර්ථකතාව නැති කරන්න රජය වෙළඳපළට මැදිහත් වෙලා මෙන්න මේ සමතුලිතය පාලනය කරනවා. දැන් පුතේ බලන්න වෙළඳපළේ තියෙන්නේ මිල 120 නෙවෙයි රුපියල් 90යි. දැන් වෙළඳපළේ තියෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච මිල නෙවෙයි. දැන් තියෙන්නේ වෙළඳපළේ රජය විසින් පනවපු මිල. රජය විසින් තීරණය කරපු මිල. අපේ මාතෘකාව වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. එහෙනම් මේ පාඩමේ කතා කරන්නේ මෙන්න මේ වගේ දේවල්. මොනවද? මේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන සමතුලිතය. නේද? සමතුලිතය අසාර්ථක වන අවස්ථාවල ඒ අසාර්ථකත්වය නැති කරන්න රජය මැදිහත් වන ආකාර පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. මට මතක් කරන්න පුතේ මොනවද වෙළඳපළ ක්‍රියාවලියට රජය මැදිහත් වන අවස්ථා? මෙන්න මේ. බදු පැනවීම, සහනාධාර සැපයීම, මිල පාලනය. පුතේ මිල පාලනය යටතේ දෙකක් තියෙනවා. උපරිම මිල අනිත් එක මතක් කරන්න. අවම මිල. උපරිම මිල අවම මිල පැනවීම. ඊට පස්සේ සලාක කිරීම. ඊට පස්සේ කුෂිකාර්මික භාණ්ඩවල මිල ස්ථායීකරණය වගේ ක්‍රියාමාර්ග ඔස්සේ රජය වෙළඳපළට මැදිහත් වෙනවා. අපි අද දවසේ සාකච්ඡා කරන්නේ අන්නේ රජය වෙළඳපළට මැදිහත් වන අවස්ථාවන් පිළිබඳ. මොනවද මතක් කරමු? බදු පැනවීම, සහනාධාර සැපයීම, මිල පාලනය. මිල පාලනයේ කොටස් දෙකයි. මොකක්ද ඒ කොටස් දෙක? උපරිම මිල, අවම මිල. ඊට පස්සේ සලාක කිරීම, කුෂිකාර්මික භාණ්ඩවල ආදායම් ස්ථායීකරණය, කුෂිකාර්මිකයන්ගේ ආදායම් ස්ථායීකරණය වගේ පාඩම්. පැහැදිලිද? හරි එහෙනම් පුතේ අපි පටන් ගමු. ඔබ ගන්න ඔබේ කොළ පැහැති නිබන්ධනය ඔබට සපයපු අරගෙන පටන් ගමු. පොඩක් කියමු පුතේ අපි. ස්වේච්ඡානුගත පදනමක මත සිදුවන නිදහස් සුවමාරුව තුල සිදුවන සමතුලිතතාවයන් ආර්ථික කාර්යක්ෂම වුවද. අන්න හයිලයිට් කරන වචනය පුතේ. ආර්ථික කාර්යක්ෂම වුවද. ආර්ථික වශයෙන් කාර්යක්ෂම වුවද. ආර්ථික වශයෙන් කාර්යක්ෂම වුවද. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන කල ඒවා ප්‍රශස්ත නොවිය හැකියි. හයිලයිට් කරන්න පුතේ. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට ඒවා ප්‍රශස්ත නොවිය හැකියි.
සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට ඒවා ප්‍රශස්ත නොවිය හැකිය. ප්‍රශස්ත නොවිය හැකිය. බලන්න. එබැවින් ආර්ථික වශයෙන් කාර්යක්ෂම හොඳට මතක තියාගන්න. මේ 120 5000 කියන එක ආර්ථික වශයෙන් කාර්යක්ෂමයි. ඇයි අපි එහෙම කියන්නේ? P සමානයි MC ඉල්ලුමට සැපයීම සමානයි. මිලාන්තික පිරිවැයට සමානයි. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතා කොන්දේසිය ඉටු වෙනවා. ඊට පස්සේ එබැවින් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජය මැදිහත් වේ. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජය මැදිහත් වන ආකාර හා ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය මෙම කොටසින් සිදු වේ. එනම් රජය මැදිහත් වන අවස්ථා ටික පිළිවෙලට කියමු. අවස්ථා ටික පුතේ. බදු පැනවීම, සහනාධාර සැපයීම, මිල පාලනය. මිල පාලනයේ කෑලි දෙකයි පුතේ. මොකක්ද කෑලි දෙක? උපරිම මිල, අවම මිල. රජයේ සහතික මිල ප්‍රතිපත්තිය, කුෂිකාර්මික භාණ්ඩවල මිල ස්ථායී කරණය. එහෙනම් පුතේ ඔන්න අපි මූලික හැඳින්වීම කළා. දැන් අපි ඕකේ එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. යම් පුතේ අපි මාතෘකාවට අපි පළවෙනි එක ගමු. මොකක්ද? අලෙවි බදු පැනවීම. බලන්න පුතේ හොඳට වෙළඳපොළට රජයේ මැදිහත් වෙන පළවෙනි අවස්ථාව අලෙවි බදු පැනවීම. අලෙවි බදු පැනවීම. right? අපි එන ගමු පුතේ පළවෙනි එක අලෙවි බදු පැනවීම. අලෙවි බදු පැනවීම. පුතේ මේ බදු පිළිබඳව රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ මා විශාල විග්‍රහයක් කරනවා. අලෙවි බදු පිළිබඳව රාජ්‍ය පොදු ආර්ථිකයේ කියන පාඩම් මේකේ විශාල විග්‍රහයක් කරනවා. පුතේ රටේ රජයේ බදු ආදායම බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි පුතේ ඍජු බදු. අනිත් එක තමයි පුතේ වක්‍ර බදු. ඍජු බදු අයිති දැන් මොකක්ද? වක්‍ර බදු. ඍජු බදු කියන්නේ පුතේ ආදායම් බදු. පුද්ගලයන්ගේ ආදායමට ගහන බදු. මේ අපිට ලොකු විග්‍රහයක් තියෙනවා සරල පැහැදිලි කිරීමක් කරන්න. ඍජු බදු කියන්නේ පුද්ගලයන්ගේ ආදායම් බදු. ආදායම යම් මට්ටමකට වඩා වැඩි වුණාම අය කරන බදු. වක්‍ර බදු කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. භාණ්ඩ හා සේවා මත පනවන බදු. එන මොකද පුතේ? ඕනම රටක රජයේ ප්‍රධාන ආදායම තමයි බදු ආදායම. බදු ආදායම කොටස් දෙකකට බෙදෙනවා. මොකද ඒ කොටස් දෙක? ඍජු බදු සහ වක්‍ර බදු. ඍජු බදු කියන්නේ පුතේ පුද්ගලයන්ගේ ආදායම මත පනවන බදු. ආදායම යම් මට්ටමකට වඩා වැඩි වුණාම පනවන බදු. ඍජු බදු කියන්නේ ආදායම් බදු. හරිද? වක්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඍජු බදු කියන්නේ ආදායම් බදු. වක්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. පුතේ මෙතන මේ අලෙවි බදු කියලා අදහස් කරන්නේ මතක තියාගන්න මෙන්න මේ වක්‍ර බදු. නැත්තම් භාණ්ඩ හා සේවා මත පනවන බදු. පාඩම පටන් ගන්න කලින් පුතේ අලෙවි බදු කියන තැන අලෙවි බදු highlight කරලා නැත්නම් එකක් ගහලා ලියන්න. වක්‍ර බදු නැත්නම් භාණ්ඩ හා සේවා මත බදු. වක්‍ර බදු නැත්නම් භාණ්ඩ හා සේවා මත බදු. වක්‍ර බදු නැත්නම් භාණ්ඩ හා සේවා මත බදු.
හරිද? එහෙනම් පුතේ අපි මේ අලවි බදු කියලා කතා කරන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා මත පනවන බදු. අපි මේ අලවි බදු කියලා කතා කරන්නේ මොකක්ද පුතේ එහෙනම්? භාණ්ඩ හා සේවා මත පනවන බදු. හරිද? අපි මේ අලවි බදු කියලා කතා කරන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. හරිද? අපි අලවි බදු කියලා සාකච්ඡා කරන්නේ මොකද්ද පුතේ එහෙනම් මේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. හරිද? right. යා පුතේ එහෙනම් අපි පටන් ගන්න මේ මොකක්ද භාණ්ඩ හා සේවා මත බදු පැනවීම ගැන කතා කරන්නේ. පුතේ මේ අලවි බදු පනවනවා ආකාර දෙකකින්. අලවි බදු පනවනවා පුතේ කොටස් දෙකකින්. මොකද පුතේ කොටස් දෙක දැන් වෙළඳපොලේ භාණ්ඩ හා සේවා හුවමාරුවේදී දෙන්නෙක් එනවනේ. කවුද පුතේ? විකුණුම් කරුවයි ගැනුම් කරුවයි. වෙළඳපොලේ භාණ්ඩ හා සේවා හුවමාරුවේ. මේ අලවි බදු කිව්වේ මොකද්ද පුතේ? භාණ්ඩ හා සේවා මත බදුනේ. අලවි බදු කිව්වේ මොකක්ද? භාණ්ඩ හා සේවා මත බදුනේ. මේ භාණ්ඩ හා සේවා හුවමාරුවේදී දෙපාර්ශ්වයක් එනවා. කවුද ඒ දෙපාර්ශ්වය? ගැනුම් කරුවයි විකුණුම් කරුවයි. අන්න පුතේ අලවි බදු පනවනවා ගැනුම් කරුවන්ට. අන්න අපි කියනවා ගැනුම් කරුවන් මත බදු පැනවීම. ගැනුම් කරුවන් මත බදු පැනවීම. ඒ වගේම පුතේ මේ භාණ්ඩ හා සේවා විකුණන්නේ මත පනවන අලවි බදු. ගැනුම් කරුවන් මත පනවන අලවි බදු. ගැනුම් කරුවට බදු ගන්න. ඒ වගේම පුතේ භාණ්ඩ විකුණන්නාපු විකුණුම් කරුවන් මත අලවි බදු පැනවීම. එහෙනම් පුතේ අලවි බදු කොටස් දෙකයි. මොකද කොටස් දෙක? විකුණුම් කරුවන් මත අලවි බදු පැනවීම, ගැනුම් කරුවන් මත අලවි බදු පැනවීම. නේද? අලවි බදු ගහනවා පුතේ දෙන්නෙකුට මොකක්ද? මොකද කරේ? විකුණුම් කරුවන් මත බදු පැනවීමයි, ගැනුම් කරුවන් මත බදු පැනවීම. හරිද? right. ඊට පස්සේ පුතේ මේ විකුණුම් කරුවෝ මත පනවන බදු කොටස් දෙකකට බෙදෙනවා. විකුණුම් කරුවට ගහන බද්ද කොටස් දෙකයි. ඒ තමයි පුතේ එක ඒකක බදු. නැත්නම් තව නමක් කියනවා පුතේ විශේෂිත බදු. කොහොමද කියන්නේ? ඒකක බදු නැත්නම් තව වචනයක් කියන මොකද්ද ඒ වචනේ? විශේෂිත බදු. මේ විකුණුම් කරුවට ගහන බද්ද පුතේ කොටස් දෙකයි. ඒකක බද්ද සහ විශේෂිත බද්ද. ඒකක බද්ද. ඒකක බද්දට කියන අනිත් නම මොකද්ද පුතේ? විශේෂිත බද්ද. නැත්නම් කියනවා පුතේ දෙවැනි එක වටිනාකම් මත බදු. වටිනාකම් මත බදු. නැත්නම් අපි කියනවා පුතේ තව නමක් ප්‍රතිශතක බදු. ප්‍රතිශතක බදු. මොකක්ද පුතේ මේ ඒකක බදු නැත්නම් විශේෂිත බදු කියන්නේ? වටිනාකම් මත බදු නැත්නම් ප්‍රතිශතක බදු කියන්නේ මොකක්ද? පුතේ ඒකක බද්දක් කියන්නේ මෙහෙම. කර්මාන්ත ශාලාවට ගිහිල්ලා නිෂ්පාදන ඒකකය ගන්න. හරිද? නිපදවන ඒකකයක් ගන්න. අන්නේ නිපදවන ඒකකයකට යම් මුදලක් බදු වශයෙන් පැනෙවුවොත් නිපදවන ඒකකයකට යම් මුදලක්
බදු වශයෙන් පැනෙවුවොත් ඒකට කියනවා ඒකක බදු නැත්තම් විශේෂිත බදු. මොකද කියන්නේ ඒකක බදු නැත්තම් විශේෂිත බදු. හරිද? right. යා. මොනවද නිෂ්පාදන ඒකකයක් කියන්නේ? යමුද අපි අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවට ගියොත් නිෂ්පාදන ඒකකය වෙන්නේ අරක්කු බෝතලයක්. අරක්කු බෝතලයක්. සිගරට් නිෂ්පාදන කර්මාන්තශාලාවට ගියොත් නිෂ්පාදන ඒකකය වෙන්නේ සිගරැට්ටුවක්. බේකරියට આવොත් නිෂ්පාදන ඒකකය පාන් ගෙඩියක්. තේ ෆැක්ටරි එකට ගියොත් නිෂ්පාදන ඒකකය වියලි තේ කිලෝ 1ක්. හරිද? අන්න එහෙම බලලා පුතේ මේ බදු එකතු කරන පාර්ශව නිෂ්පාදන ඒකකයකට මුදලක් බදු වශයෙන් පැනෙනවා. ඒකට කියනවා ඒකක බදු විශේෂිත බදු. අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවට ගිහිල්ලා කියනවා බෝතල් එකකට 1700ක් බදු කරනවා. හරි ලේසි. නිපදවන එකකට බද කීයද පුතේ? 1700. නිපදවන ඒකකයකට බත් 1700. දැන් හරි ලේසි එකතු කරන්න. කොහොමද එකතු කරන්නේ? බෝතල් 1000ක් නිෂ්පාදනය කළා නම් 1000 වැඩි කළා 1700. ඊට පස්සේ පුතේ සිගරට් කර්මාන්තශාලාවට ගියා නම් නිපදවන සිගරට් එකකට බද්ද රුපියල් 45. එහෙනම් කියනවා ඒකක ගානට බලන්න. හරි ලේසි ගණන් කරන්න. කොහොමද? සිගරට් ලක්ෂ 10ක් හැදුවා නම් ලක්ෂ 10 වැඩි කරනවා කියන්නේ 45න් බදු ආදායම. ඒ පුතේ ඒකක බදු. එහෙනම් ඒකක බද්දේදී වෙන්නේ මොකක්ද? ඒකක බද්දේදී පුතේ ගිහින් අහන්නේ මොකක්ද? නිපදවපු ඒකක ගාන කීයද? අහන්නේ අරක්කු බෝතලයක් කීයද? සිගරට් එකක් කීයද? මිල කීයද කියන එක අදාළ නැහැ. අහන්නේ මොකක්ද? ඒකක කීයක් හැදුවද? හරිද? ඒකක කීයක් හැදුවද? ඒක තමයි අහන්නේ. එහෙනම් පුතේ බලන්න. ඒකක බදු නැත්තම් විශේෂිත බදු කියන්නේ මොකක්ද? නිෂ්පාදකයෝ නිපදවන එකකට යම් මුදලක් බදු වශයෙන් ගැහුවොත් ඒකට කියනවා පුතේ ඒකක බදු විශේෂිත බදු. එතෙන්දි ගිහින් අහන්නේ ඒකක කීයද? හරිද? right. වටිනාකම් මත බදු කියන්නේ මේකයි. මොකද්ද වටිනාකම් මත බදු කියන්නේ? නිෂ්පාදනය කරන භාණ්ඩේ වටිනාකම ගන්න. නිෂ්පාදනය කරන භාණ්ඩේ වටිනාකම ගන්න. මිල. අපි තෝතන අරක්කු බෝතලයක් රුපියල් 5000. අරක්කු බෝතලයක් රුපියල් 5000. ආණ්ඩුව කියනවා බෝතලේ රුපියල් 5000යි මේ වටිනාකමට ගෙවන්න බද්ද 140. අන්න පුතේ මෙන්න බලන්න. අරක්කු බෝතලයක වටිනාකම කීයද? 5000යි. බෝතලේ වටිනාකම 5000යි 140ක් බදු වශයෙන් ගෙවන්න. එතන පුතේ මිලට 140ක් ගෙවන්න. මෙතන බලන්න මිල ඇහුවෙවත් නැහැ. අරක්කු බෝතලේ මිල කීයද කියලා ඇහුවේ නැහැ. කෙලින්ම මොකක්ද? බෝතලයකට 1700ක් ගෙවන්න. එකකට 1700. මෙතෙන්දී ඇහුවේ මොකක්ද පුතේ? බෝතලේ වටිනාකම ඇහුවේ. ප්‍රයිස් මිල ඇහුවේ. වටිනාකමට 140. පැහැදිලිද? එහෙනම් කියනවා 5000 වැඩි කිරීම 140 රුපියල් 2000ක් බදු වශයෙන් ගෙවන්න. තේරුණාද? එහෙම අය කරොත් බද්දේකට කියනවා වටිනාකම් මත බදු. මොකද ඒ කියන්නේ ඒකට? වටිනාකම් මත බදු. ඊට පස්සේ උදේ තව වචනයක් කර ප්‍රතිශතයනේ. මෙතන percentage එකක් තියෙන්නේ. ප්‍රතිශතයක් බදු ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ නිසා කියනවා ප්‍රතිශතක බදු. තව සිගරට් එක මිල රුපියල් 70යි ආණ්ඩුව කියනවා 150ක් බදු වශයෙන් වටිනාකමෙන් 150ක් බදු වශයෙන් ගෙවන්න. එහෙනම් පුතේ බලන්න හොඳට කොහොමද එන්නේ? ඒකකයකට යම් මුදලක් බදු වශයෙන් ගැහුවොත් ඒකක බදු
භාණ්ඩේ වටිනාකමට 100ට ගාණක් ප්‍රතිශතයක් විදියට ගැහුවොත් ප්‍රතිශතක බදු. හරිද? right. right. බලපුතේ නෝට් එකට එන්න. විශේෂිත ඒකක බද්ධ යන්නෙන් බලන්න පොඩ්ඩක් හොඳට. විශේෂිත ඒකක බද්ධ යන්නෙන් අදහස් කරනුයේ අලෙවි කරනු ලබන ඔන්න highlight කරන්න පටන් ගන්න පුතේ මෙන්න මේ වචන ටික සෑම ඒකකයක් මතම නිශ්චිත රුපියල් ප්‍රමාණයක්. අනේ වචන highlight කරන්න. සෑම ඒකකයක් මතම නිශ්චිත රුපියල් ප්‍රමාණයක් කියන වචනේ. සෑම ඒකකයක් මතම නිශ්චිත රුපියල් ප්‍රමාණයක් බදු ලෙස අය කරනු ලැබීම. එන බලන්න පුතේ හොඳට සෑම ඒකකයක් මතම නිශ්චිත රුපියල් ප්‍රමාණයක් බදු වශයෙන් අය කරනවා. හැම ඒකකටම නිශ්චිත ගණනේ 1745. හරිද? right. එහෙනම් පුතේ මොකක්ද ඒකක බද්දක් කිව්වේ? නිපදවන නිෂ්පාදන ඒකකයකට යම් මුදලක් බදු වශයෙන් පැනවීම. ආයි කියමු පුතේ මොකක්ද? නිපදවන නිෂ්පාදන ඒකකයකට යම් මුදලක් බදු වශයෙන් පැනවීම. හරිද? right. ඊට පස්සේ වටිනාකම් බද්ද ළඟට වටිනාකම් බද්දක් යන්නෙන් අදහස් කරනුයේ භාණ්ඩයේ මිල වටිනාකම මිල මත කිසියම් ප්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීමයි. highlight කරන්න පුතේ භාණ්ඩයේ වටිනාකම මිල මත කිසියම් ප්‍රතිශතයක්. ඔන්න වචනේ highlight කරන්න. මොකද highlight කරන වචනේ? භාණ්ඩයේ වටිනාකම මිල මත කිසියම් ප්‍රතිශතයක් කියන වචනේ. භාණ්ඩයේ මිල මත වටිනාකම මත කිසියම් ප්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම. highlight කර වචන දෙක බලන්න. අර උඩේ highlight කරේ මොකක්ද? සෑම ඒකකයක් මතම නිශ්චිත රුපියල් ප්‍රමාණය. මේක highlight කරේ භාණ්ඩයේ වටිනාකම මිල මත කිසියම් ප්‍රතිශතයක්. ඔන්න ඔය ටික තමයි අපිට අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? right. හොඳයි. පුතාට මේ උගන්වන දේ YouTube එකට අප්ලෝඩ් කරනවා. සමහර දෙයක් ගන්න ඕන. YouTube එකේ දරුවන් මේ විශාල ප්‍රමාණයක් බලනවා. මොකද ඒක අර මූල්‍ය ප්‍රතිපත්තියේ 600ක් විතර දරුවෝ බලලා තිබුණා. ඊට පස්සේ අර නම්‍යතා ප්‍රභේද දාපු එක 900ක් බලලා තිබුණා. ඉතින් අපි දන්නවා මගේ පන්ති වල ඉන්න ප්‍රමාණයට වඩා විශාල සංඛ්‍යාවක් බලනවා. හරිද? මේ වෙලාවේ නේද? දරුවන්ගේ අධ්‍යාපන මාර්ග ඇහිරිලා තියෙන ආදායම් මාර්ග ඇහිරිලා තියෙන වෙලාවේ මේ YouTube channel එක බලලා කවුරු හරි දරුවෙක් දැනුමට යමක් ඇහිඳ ගන්නවා නම් ඒක තමයි අපි ලබන සතුට. මම හිතනවා ඒක තමයි ගුරුවරයෙක් විදිහට මගේ සමාජ වගකීම සහ යුතුයකම. හරිද? right. ඒ ඔබ දැනුවත් කරන්න ඔබේ මේ විෂය හදාරන දරුවෝ ඉන්නවා. මේ channel එකත් එක්ක එකතු වෙලා බලලා යමක් දැනුමට එකතු කර ගන්න. හරිද? right. අපි යනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ 1 මදකට කල් තබන. අපි වගු ටික ගහගෙන ඇවිල්ලා එන්නේ ප්‍රශ්නට එනවා. අපි එනවා පුතේ පළවෙනි ප්‍රශ්න රෝමන් අංක 2. රෝමන් අංක 2. කියවන්න පුතේ ප්‍රශ්නේ. පහත දැක්වෙන අවස්ථා සැපයුම් හෝ ඉල්ලුම් වක්‍රයට ඇති කරන බලපෑම දක්වන්න. පහත දැක්වෙන අවස්ථා සැපයුම් හෝ ඉල්ලුම් වක්‍රයට ඇති කරන බලපෑම දක්වන්න. පහත දැක්වෙන අවස්ථා සැපයුම් හෝ ඉල්ලුම් වක්‍රයට ඇති කරන බලපෑම දක්වන්න. කියවන්න පුතේ ප්‍රශ්නේ. රජය එක්තරා භාණ්ඩයක සැපයුම්කරුවන් මත අලෙවි කරන සෑම ඒකකයක් පාසාම නිශ්චිත මුදලක් බද්දක් වශයෙන් පැනවීම. කොහොම කියන්නේ? රජය එක්තරා භාණ්ඩයක සැපයුම්කරුවන් මත අලෙවි කරන සෑම ඒකකයක් පාසාම නිශ්චිත මුදලක් බද්දක් වශයෙන් පැනවීම. ඒතර වටන්නේ තුල යන්නේ ඔය මොකක්ද? ඒකක බදු
විශේෂිත බදු. ඒකක බදු විශේෂිත බදු. අපෙන් අහන්නේ මෙන්න මේක පුතේ මොකක්ද? ඒකක බද්දක්. ඒකක බද්දක් නැත්නම් අපි තව නමක් කියන්න පුළුවන් මොකක්ද පුතේ? තව නම විශේෂිත බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රයට බලපාන්නේ කොහොමද කියලා. සරලයි මොකක්ද අහන්නේ? ඒකක බද්දක් විශේෂිත බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රයට බලපාන්නේ කොහොමද කියලා. ඒකක බද්දක් විශේෂිත බද්දක් සැපයුම් වක්‍රයට බලපාන්නේ කොහොමද? මෙන්න ඒකක බද්දක් විශේෂිත බද්දක් සැපයුම් වක්‍රයට බලපාන්නේ කොහොමද? ඊටම සරලයි. පුතේ ඒකක බද්දක් පැනෙවුවම හැම ඒකකයකටම නිශ්චිත බද්දක් පැනෙවුවම මේ සැපයුම් වක්‍රය පුතේ සමාන්තරව S ධන T කියලා වමට විතැන්වෙනවා. සමාන්තරව S ධන T කියලා සැපයුම් වක්‍රය වමට විතැන්වෙනවා. ඒක වෙයි. පුතේ හැම ඒකකයකටම නිශ්චිත මුදලක් න්‍යාය කරන්නේ. ඒ නිසා පුතේ නිශ්චිත මුදලක් නිසා ඒ මුදල වෙනස් වෙන්නේ. මේ වක්‍ර දෙක අතර පරතරය සමානයි. ඒ නිසා බදු පෙර සැපයුම් වක්‍රය සහ බදු පසු සැපයුම් වක්‍රය සමාන්තරයි. බදු පෙර සැපයුම් වක්‍රය සහ බදු පසු සැපයුම් වක්‍රය සමාන්තරයි. තේරුණාද? right. දැන් බලන්න හොඳට. දැන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන්නේ මෙන්න පාරිභෝගිකයාට ගෙවන්න වෙන්නේ මෙන්න මේ P කියන මිල. පාරිභෝගිකයාට ගෙවන්න වෙන්නේ මෙන්න මේ P කියන මිල. හරිද? P කියන මිල. පුතේ දැන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන්නේ P කියන මිල. හරිද? P කියන මිල. ඒ නිසා අපි මෙතෙන්ට මෙන්න මේ මිලට කියනවා පුතේ අපි නිකන් ඉලක්කම දාමු පුතේ කියලා දාන්න ඕනේ. ඉලක්කම දාමු. අපි දාමු 30 කියලා. ඔය 30 තමයි පුතේ පාරිභෝගිකයාට ගෙවන්න වෙන මිල. අපි ඕකට කියනවා ගැනුම්කරුගේ මිල. ගැනුම්කරුගේ මිල. ගැනුම්කරුගේ මිල. ගැනුම්කරුගේ මිල. එහෙනම් අපි දැන් ගැනුම්කරුවා කීයක් ගෙවනවද? අලුත් සැපයුම් වක්‍රේ ඔන්න රුපියල් 30ක් ගෙවනවා. රුපියල් 30යි. හැබැයි පුතේ රුපියල් 30ක් ගෙවුවට මේ බලන්න හොඳට. දැන් ගැනුම්කරුවා රුපියල් 30ක් ගෙවනවා. පාරිභෝගිකයා රුපියල් 30ක් ගෙවනවා. පාරිභෝගිකයා ගෙවන රුපියල් කීයද? 30ක්. පාරිභෝගිකයා ගෙවන රුපියල් 30ක්. පාරිභෝගිකයා රුපියල් 30ක් ගෙවුවට පුතේ අපි හිතුවොත් ආණ්ඩුවෙන් පනවන බද්ද රුපියල් 10යි කියලා. ඔන්න ආණ්ඩුවෙන් පනවපු බද්ද රුපියල් 10යි. දැන් පාරිභෝගිකයා 30ක් ගෙවන. 30න් පුතේ ආණ්ඩුවට ගෙවන්න ඕන බද්ද කීයක්ද? රුපියල් 10යි. දැන් පුතේ නිෂ්පාදකයා ගාව ඉතුරු වන මිල කීයද? රුපියල් 20යි. අන්න ඒකට කියනවා සැපයුම් කරුගේ සැපයුම් කරු ලබන සුද්ධ මිල. සුද්ධ මිල. ඒක කියන්නේ මොකක්ද පුතේ? සැපයුම් කරු ලබන මොන මිලද පුතේ? සුද්ධ මිල. සැපයුම් කරු ලබන සුද්ධ මිල. එහෙනම් පුතේ මේ බලන්න. ඒක හොයන්නේ මෙහෙමයි. මේ සැපයුම් වක්‍රයෙන් පහළට එන්න. සැපයුම් වක්‍රයෙන් පහළට එන්න. පහළට ආව මේ තියෙන මොකක්ද? බදු පෙර සැපයුම් වක්‍රය. මේ පැත්තට එන්න පුතේ අපිට හම් වෙනවා කීයද? 20යි. ඔන්න ඔය 20ට කියනවා පුතේ නමක් සැපයුම් කරු ලබන සුද්ධ මිල. මොකක්ද කියන නම? සැපයුම් කරු ලබන සුද්ධ මිල.
සැපයුම් කරු ලබන මොන මිලද පුතේ? සුද්ධ මිල. එහෙනම් හොඳට බලන්න පුතේ. මෙන්න මේ මිල මොන කාගේ මිලද? පාරිභෝගිකය ගෙවන මිල. ගැනුම්කරුවා ගෙවන මිල. නේද? රුපියල් 30යි. ගැනුම්කරුවා ගෙවන මිල. හැබැයි පුතේ ගැනුම්කරුවා ගෙවන මිල එහෙම්ම නිෂ්පාදකයට තියාගන්න බෑ. එහෙම ආදායම විදියට යාගේ ලාච්චු දාලා තියාගන්න බෑ. ඒකෙන් ආණ්ඩුවට ගෙවන්න ඕන රුපියල් කීයද? 10යි. 10ක් ගෙවුවට පස්සේ මගේ පුතේ එයා ගාව ඉතුරු වෙන රුපියල් කීයද? 20යි. ඒ මිලට නමක් කියනවා. මොකක්ද පුතේ කියන නම? නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. මොකක්ද පුතේ කියන නම? නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. එහෙනම් නිෂ්පාදකයා ලබන සුද්ධ මිල කීයද පුතේ? රුපියල් 20යි. නිෂ්පාදකයා ලබන සුද්ධ මිල රුපියල් 20යි. මම අහනවා පුතාගෙන් මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? එහෙනම් හොඳට මතක තියාගන්න. ඒකක බද්ධකදී සැපයුම් වක්‍රය සමාන්තරව වමට විතැන්වෙනවා. වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ඒකක බද්ධයේ වටිනාකම. මායි කියන මොකක්ද කියන්නේ? ඒකක බද්ධකදී සැපයුම් වක්‍රය විශේෂිත බද්ධකදී සැපයුම් වක්‍රය සමාන්තරව වමට විතැන්වෙනවා. වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ධ. හරිද? right. පුතාගේ රූප සටහන ලස්සනට හැඩ කරගන්න. බොම් පිළිවෙලට වැඩ කරන්න ඉතින්. පුතාට රූප සටහනක් පොඩක් අටුවට දාගන්න. එහා තියෙන ගයක් ඇඳලා තියෙන එක. එහෙනම් පුතේ බලන්න අපි යටින් වාක්‍ය ලියමු පුතේ.
යටින් ලියපු වාක්‍යයක් යටින් යන්න. ඒකක ඇලයිරක් විශේෂිත. යටින් ලියපු වාක්‍යයක් ඒකක ඇලයිරක් විශේෂිත. ඒකක ඇලයිරක් විශේෂිත. බද්ධකදී බද්ධේ ප්‍රමාණයෙන් අන්න වැදගත් දේ පුතේ. බද්ධේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන්වේ. බද්ධේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන්වේ. බද්ධේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන්වේ. වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ධේ ප්‍රමාණයයි. බද්ධේ ප්‍රමාණයයි. හරි. යපුතේ ඊළඟට බද්ධේ ප්‍රමාණයයි. ඊළඟට දෙවනි එකේ කියන මොකක්ද උත්තේ කියන්නේ? රජ්‍ය සැපයුම් කරුවන් මත අලවි බද්දක් ලෙස වටිනාකම් මත බද්දක් පැනවීම. එතන වරහන් තුලන්තේ ප්‍රතිශතක බද්දක් පැනවීම. වටිනාකම් මත බද්දක් පැනවීම. එතන වරහන් තුලන්තේ ප්‍රතිශතක බද්ද. කොහොමද අපි දෙමු? වටිනාකම් මත බද්ද. වටිනාකම් මත බද්ද. දැන් අපි කියනවා प्रतिशतक बद. प्रतिशतक बद පුතේ වටිනාකම් මත බද්දේදී ප්‍රතිශතක බද්දේදී වෙන්නේ මේක. පුතේ භාණ්ඩේ මිල වැඩි වෙන්න අය කරන බදු ප්‍රතිශතය වැඩි. භාණ්ඩේ මිල වැඩි වෙන්න අය කරන බදු ප්‍රතිශතය වැඩි. මේ බලන්න. බද්ද සමානයි මිල වැඩි කිරීම බදු ප්‍රතිශතය. එහෙම නෙන්නේ. කොහොමද පුතේ වටිනාකම් මත බද්දකී බදු ප්‍රමාණය ගණනය කරන්නේ? භාණ්ඩේ මිල නැත්නම් වටිනාකම් වැඩි කරනවා මොකෙන්ද පුතේ? බදු ප්‍රතිශතය. භාණ්ඩේ මිල නැත්නම් වටිනාකම වැඩි කරනවා මොකෙන්ද පුතේ? බදු ප්‍රතිශතය. දැන් මොකෝ වෙන්නේ? භාණ්ඩේ මිල වැඩි වෙනකොට හොඳ බලන්න. භාණ්ඩේ මිල වැඩි වෙනකොට අය කරන බදු ප්‍රමාණයත් පුතේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. භාණ්ඩේ මිල වැඩි වෙනකොට අය කරන බදු ප්‍රමාණයත් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. නේද? එහෙනම් මිල වැඩි වෙන්න අය කරන බදු ප්‍රමාණය ගෙවන්න වෙන බදු ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මිල වැඩි වෙන්න අය කරන බදු ප්‍රමාණය ගෙවන්න වෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. මේ බලන්න මෙන්න මෙහිමයි වෙන්නේ. ඔන්න සැපයුම් වක්‍රතිය. S. දැන් මේ වක්‍ර දිගේ උඩට යනකොට මිල මේ පැත්තේ මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. වක්‍ර දිගේ උඩට යනකොට මේ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට බදු ප්‍රතිශතය මේ මිල වැඩි වෙනකොට බද්ද මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවනේ. බදු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා පුතේ ප්‍රතිශතක බද්දක් ඔන්න ඔය වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි පුතේ මේ බලන්න වක්‍ර දෙක අතර පරතරය.
මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ අර ඉස්සෙල්ලා වගේම බද්ද ටැක්ස්. හරිද? දැන් මේ වක්‍ර දිගේ උඩට යනකොට පුතේ මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට පුතේ ගෙවන්න ඕන බදු ප්‍රමාණයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න එහෙනම් පුතේ විශේෂිත බද්දක් ප්‍රතිශතක බද්දක් ඔය වගේ. දැන් මේ රූපය දාගෙන පුතේ මෙන්න මේක පොඩ්ඩක් සයිඩ් එකෙන් දාගෙන ඉතල පුතාට තේරෙයි. ඇයි මෙහෙම වක්‍ර දෙක අතර පරතරය වැඩි වෙන්නේ? නේද? ප්‍රතිශතක බද්දේදී භාණ්ඩේ මිලට ගාණක් ගහන්නේ 100ට ගාන. ඒතර භාණ්ඩේ මිල වැඩි වෙනකොට ප්‍රතිශතයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. right. එහෙනම් පුතේ යටින් ලියන්න. විශේෂිත බද්දකදීද විශේෂිත බද්දකදීද සැපයුම් වක්‍රය වමට විතැන්වි. විශේෂිත බද්දකදීද සැපයුම් වක්‍රය වමට විතැන්වි. නමුත් සමාන්තර නොව පොඩක් පුතේ හදාගන්න. වටිනාකම් මත බද්දකදීද සැපයුම් වක්‍රය වමට විතැන්වි. වටිනාකම් මත බද්දකදීද සැපයුම් වක්‍රය වමට විතැන්වි. නමුත් සමාන්තරව නොව නමුත් සමාන්තරව නොව V අකුරක හැඩයෙනි. නමුත් සමාන්තරව නොව V අකුරක හැඩයෙනි. සමාන්තරව නොව V අකුරක හැඩයෙනි. හරිද? V අකුරක හැඩයෙනි. හරිද? right. V අකුරක හැඩයෙනි. හොඳයි. පුතා අපි ඊළඟ ප්‍රශ්නය අහනවා බලමු. මොකද අහන්නේ? මොකද අහන්නේ පුතේ? රජය මෙම භාණ්ඩය කියන භාණ්ඩයක් කියලා කියනවා. තුන්වෙනි ප්‍රශ්නේ. ඒක තමයි සැපයුම් ලේඛනයේ පහත වෙයි. සැපයුම් ලේඛනය. ඊට පස්සේ කියනවා රජය මෙම භාණ්ඩය අලෙවිවන සෑම ඒකකයක් සඳහාම රුපියල් 6ක විශේෂිත බද්දක් පනවනු ලබන්නේ යයි නම් බදුපසු සැපයුම් ලේඛනය දක්වයි. බදුපසු සැපයුම් ලේඛනය දක්වයි. පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. හිතන්න මෙහෙම නිෂ්පාදකයෙක් ඉන්නවා. එයා භාණ්ඩේ මිල විදියට ගහලා තියෙන්නේ රුපියල් 50. නිකන් හිතන්න. රුපියල් 50. එයා භාණ්ඩේ මිල ගහලා තියෙන්නේ රුපියල් 50. රුපියල් 50ක මිල ගහලා තියෙනවා. එතකොට පුතේ රුපියල් 50ක මිල ගැහුවම මෙන්න ආණ්ඩුව කියනවා බද්ද ගෙවන්න රුපියල් 10යි. ආණ්ඩුව කියනවා හදන හැම ඒකකයකටම බද්ද ගෙවන්න රුපියල් 10යි. ඒක බද්දක්. හදන හැම ඒකකයකටම බද්ද ගෙවන්න රුපියල් කීයක්ද? 10යි. බලන්න පුතේ වෙච්ච දේ. දැන් නිෂ්පාදකයා කරන්නේ මොකක්ද? right. දැන් නිෂ්පාදකයාට
අලුත් පිරිවැය. අලුත් විචල්්‍ය පිරිවැයක් ඇවිල්ලා මොකක්ද? බද්ද. බදු රුපියල් 10ක් ගෙවන්න. දැන් නිෂ්පාදක කරන්නේ මොකද්ද පුතේ? භාණ්ඩේ මිලට බද්ද එකතු කරනවා. භාණ්ඩේ මිලට බද්ද එකතු කරනවා. භාණ්ඩේ මිලට බද්ද එකතු කරලා ගානවා පුතේ මිල රුපියල් 60යි. ඒ මිලට කියනවා බදු පසු මිල. මොකද ඒ මිලට කියන්නේ බදු පසු මිල. අන ගහනවා පුතේ බද්ද 60යි. ඒකේ මිලට කියනවා පුතේ මොකද්ද? බදු පසු මිල. බදු පසු මිල. හරිද? එහෙනම් බදු පසු මිල ගන්න. අන්න එහෙනම් පුතේ ඒකක බද්දක් පැනෙව්වම වෙන්නේ මොකක්ද? නිෂ්පාදකයා භාණ්ඩේ මිලට බද්ද එකතු කරනවා. නිෂ්පාදකයා භාණ්ඩේ මිලට බද්ද එකතු කරනවා. එහෙනම් පුතේ මොකද වෙන්නේ? මෙන්න භාණ්ඩේ මිලට බද්ද එකතු කරනවා. හරිද? right. දැන් අපිට කියනවා පුතේ මේකේ බද්ද කීයද? රුපියල් 6යි. දැන් මේ සැපයුම් ලේඛනයේ පුතේ මේ තියෙන මොකක්ද? මිල සැපයුම් ප්‍රමාණය. අපිට දීලා තියෙන ලේඛනයේ දෙපැත්තට කරලා මැදට තීරු දෙකක් දාලා තියෙනවා. තේරුම් ගන්න. අපිට දීලා තියෙන සැපයුම් ලේඛනය දෙපැත්තට කරලා මැදට තීරු දෙකක් දාලා තියෙනවා. ඒකලදී දීලා තියෙන සැපයුම් ලේඛනය දෙපැත්තට කරලා මැදට තීරු දෙකක් දාලා තියෙනවා. ඒ අනුව පුතේ බලන්න. දැන් බද්ද එකතු කරමු. බද්ද කීයද? 6යි. බද්ද 6යි. දිගටම එකතු කරලා ඉන්න. එහෙනම් ඉස්සෙල්ලා පුතේ මිල රුපියල් 3ේදී සැපයුම බිඳුව. මිල රුපියල් 3යි බිඳුවයි සැපයුම. දැන් පුතේ 3යි 6යි 9ේදී සැපයුම කීයද? බිඳුව. ඉස්සෙල්ලා මිල රුපියල් 6ේදී සැපයුම 100ක්. දැන් 6යි 6යි 12ේදී සැපයනවා කීයද? 100. ඉස්සෙල්ලා 9ේදී 200ක් සැපයනවා. දැන් පුතේ 9යි 6යි 15ේදී 200ක් සැපයනවා. ඉස්සෙල්ලා 12යි 6යි 12ේදී සැපයුවා 300ක්. දැන් 12යි 6යි 18ේදී 300ක් සැපයනවා. ඉස්සෙල්ලා 15යි 6යි 21ේදී සැපයුවා. දැන් ඉස්සෙල්ලා 15ේදී 400 දැන් 21ේදී 400. එහෙනම් පුතේ ඇත්ත වශයෙන්ම උනේ මොකක්ද? අර තීරු දෙක දෙපැත්තට කරලා මැදට තීරු දෙකක් දැම්මා. ඒකක බද්ද බදුපසු මිල. රයිට් ලස්සන පුරව ගන්න පුතේ. right. පුතේ මේකේ මෙන්න මේ දෙක ගත්තම කියන මොකද කියන්නේ? බදුපසු සැපයුම් ලේඛන. බදුපසු සැපයුම් ලේඛන. ඔය දෙක ගත්තම තනි නමක් කියනකොට මොකක්ද කියනවා? බදුපසු සැපයුම් ලේඛන. එහෙනම් මෙන්න මේ තීරු දෙක. ඔය තීරු දෙක යටින් සංග්‍රහවල දාලා යන්න. බදුපසු සැපයුම් ලේඛනය. බදුපසු සැපයුම්
ලේඛනය. හරි. බදුපස් සැපයුම් ලේඛනය. හරි. ඊට පස්සේ විකල්ප පිළිතුර කියලා තියෙනවනේ පුතේ. ඒක අයින් කළා දාන්න. ඒක අවශ්‍ය නැහැ. විකල්ප පිළිතුර කියලා තියෙන වගුව අයින් කළා දාන්න. පොඩි එකකින් කපලා දාන්න ඒක අවශ්‍ය නැහැ. යන් ඊළඟ. ලියන්න යටින් ඉහත ලේඛනයේ වගුව යටින් යන්න. ඉහත ලේඛනයේ 3 සහ 4 තීරු මගින් ඉහත ලේඛනයේ 3 හා 4 තීරු මගින් බදුපසු සැපයුම් ලේඛනය දැක්වේ. 3 සහ 4 තීරු මගින් බදුපසු සැපයුම් ලේඛනය දැක්වේ. රතු පෑන රන් ලියන්න පුතේ. රතු පෑන රන් ලියන්න. ඒකක බද්දක් පැන වූ විට ඒකක බද්දක් පැන වූ විට සැපයුම් ලේඛනයේ මිලට ඒකක බද්දක් පැන වූ විට සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වේ. සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වේ. මොන හොඳට මතක තියාගන්න. ඒකක බද්දකදී සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වේ. හරිද? right. හොඳයි. බද්ද එකතු වේ. ඊට පස්සේ යනවා පුතේ හතරවෙනි එක ඊළඟ අහනවා පුතේ මොකක්ද? ඉහත භාණ්ඩය මත ඒකක බද්ද වෙනුවට සෑම මිලකදීම 33යි 3න් එකක් ප්‍රතිශතයක් 33යි 3න් එකක වටිනාකම් බද්දක් පනවන ලදැයි සලකන්න. බදුපස් සැපයුම් වක්‍රය දක්වන්න. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? ඉහත භාණ්ඩය මත ඒකක බද්ද වෙනුවට 33යි 3න් එකක ප්‍රතිශතක බද්දක් පැනව කියලා හිතන්න. ප්‍රතිශතක බද්දක් පැනව නම් පුතේ ඒත් වෙනස් වෙන්නේ මෙන්න මේ තීරු දෙක. දැන් බද්ද කීයද පුතේ? 33යි 3න් 1යි. 33යි 3න් 1යි. දැන් කියනවා බද්ද අර වගේ ඒකකයක් නෙවෙයි. ඒකකයට ගානක් නෙවෙයි. 100ට ගාන. දැන් මොකෝ වෙන්නේ? බද්ද කොහොමද එන්නේ? 3 වැඩි කිරීම 33.3. මම හිතුවා 0.3 කියලා දාන්න. 33.3 100ට. මට කියන්න පුතේ බද්ද කීයද? 3න් එකක් නේ නේද? බද්ද කීයද පුතේ? බද්ද රුපියල. ඔබ පසු බලන්නේ 3 වැඩි කිරීම 33යි 3න් එක කියන්නේ පුතේ කීයද? රුපියල. දැන් බද්ද රුපියල. දැන් මොකද වෙන්නේ? 3 ධන 1 සමාන 4යි. හරිද නේද? right. ඊට පස්සේ මිල 6යි. 3 වැඩි කිරීම 33.3 100ට. 6 වැඩි කිරීම. බාපුතේ 6ට වැඩි කරා 6 කියලා. 6 දැවක් කී 6ට 3න් එකක් කියන්නේ 2යි. එහෙනම් පුතේ කීයද? 2යි. 6යි 2යි sorry 6යි 2යි 8යි. යන් ඊළඟ 9යි 9ද 9ට කීයද පුතේ? 3යි. 133.3 වැඩි කරා. ඊට 9 වැඩි කිරීම 33යි 3න් 0.3යි කීයද පුතේ? 3යි. 9යි 3යි 12. 9යි 3යි 12. ඊට පස්සේ 12 වැඩි කිරීම 33යි 3 කීයද? 4යි. 12යි 4යි 16යි.
15 වැඩි කිරීම 33යි 3න් 1 සමාන කීයද? 5යි. 15යි 5යි 20යි. ලස්සනයි. බලන්න බදු ප්‍රමාණය එන්න වැඩි වෙනවා. හරි. right. හොඳයි. හරිද පුතේ? right. ඊළඟට පුතේ අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට. පුතේ දෙවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා දැන් මම පුතාට දෙනවා විනාඩි 10ක්. විනාඩි 10ක් දෙන්න. දැන් YouTube එකේ වීඩියෝ එක බලන දරුවා වීඩියෝ එක උතරින් නතර කරා. නතර කරලා විනාඩි 10කින් ගාන හදලා නැවත වීඩියෝ එක ප්ලේ කරා. නිකන් වීඩියෝ එකක් යන්න ඕනේ නැහැ. විනාඩි 10ක් නේද? රයිට්. එතකොට පුතේ විනාඩි 10ක් දෙන ඔය හදන්න. හැබැයි කොලේක හදන්න. පොතේ හදන්නේ. පොතේ හරි කපලා කොටලා දැවුත් කැතයි. හරිද? එතකොට පුතේ විනාඩි 10ක් දෙනවා. YouTube වීඩියෝ එක බලන දරුවා ඔතන වීඩියෝ එක නතර කරා. නතර කළා ගාන හදන්න. කොලයක් අරගෙන. පොතේ හදන්නේ. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා නැවත පිල් කරගන්න. හරි පුතේ මම දැන් විනාඩි 10ක් දෙනවා. දෙවනි ගාන හදන්න. පොතේ නෙවෙයි කොල කෑල්ල. හරියට විනාඩි 10ක් දෙනවා. නැත්නම් පුතේ මේක අපි මේ ගණන් මේ බෝඩ් එකේ ලිව්වට පස්සේ පුතා ලියාගෙන වැඩක් නැහැ. ඒක රිවිෂන් පන්තියක් වෙන්නේ. හරිද? රයිට්. විනාඩි 10ක් හම්බෙනවා. හරි. පුතේ අපිට සමීකරණ දෙක දෙනවා. QD සමානයි 510යි P. QS සමානයි ඍණ 110යි P. ඉල්ලුම් සැපයුම් වක්‍ර ප්‍රස්ථාර සටහනක ඇඳ සමතුලිතතා මිල ප්‍රමාණය සොයන්න. පුතේ පොඩ්ඩක් මතක් කරමු. දැන් අමතක වෙලාත් ඇති නේද? අපි ඉස්සෙල්ලම කරන්නේ පුතේ පුංචි කටු සටහනක් අදගන්න. ඔබ මොන මට්ටමේ දක්ෂ දරුවෙක් වුණත් කමක් නැහැ. මේ කියන පිළිවෙලට යන්න නැත්නම් ඔබ විභාගෙදී කලබල වෙනවා. කෙටි ක්‍රම දාන්න එවැන්න. රටාවට යන්න. ඒක වැරදුනොත් පුතේ වැරදුනාමයි. පරිමාණය වැරදුනොත් ආයක අයින් කළ අලුතෙන් අඳින්න උනොත් විශාල කාලයක් අපිට යනවා. නිසා මිනිත් මේ තප්පර කීපයක් කරා මේ කියන ක්‍රමවේදෙටම යන්න. අපි ඉස්සෙල්ලම කරන්න පුතේ මේ දෙක තුලනය කරලා සමතුලිත මිලයි ප්‍රමාණයයි ගන්න. කීයද පුතේ සමතුලිත මිල? සමතුලිත මිල වෙනවා පුතේ කීයක්ද? 30යි. සමතුලිත ප්‍රමාණය පුතේ කීයද? 200යි. සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 200යි. දැන් පුතේ අපි ඉස්සෙල්ලා පරිමාණ රූප සටහන අඳින්න කලින් පොඩි කටු සටහනක් සකස් කරගන්න. කොහොමද පුතේ? මේ 500 කියන්නේ ඉල්ලුම් වක්‍රය පටන් ගන්න තැන. ඍණ 100 කියන්නේ සැපයුම් වක්‍රය පටන් ගන්න තැන. එහෙනම් මේ දෙක ඡේදනය වෙන්නේ කීයද? මිල 30යි ප්‍රමාණය 200. හරි ෂෝක්නේ. මේ බලන්න. ඉල්ලුම් වක්‍රය පටන් ගන්න 500. සැපයුම් වක්‍රය පටන් ගන්න ඍණ 100. සැපයුම් වක්‍රය පටන් ගන්න ඍණ 100. සමතුලිත මිල 30යි. සමතුලිත ප්‍රමාණය 200. ඔන්න ඔය. නේ? මිල 30යි සමතුලිත ප්‍රමාණය 200යි. දැන් මොකෝ වෙන්නේ? ඔන්න සැපයුම් වක්‍රය. ඔන්න ඉල්ලුම් වක්‍රය. හරිද? ඉල්ලුම් වක්‍රය. දැන් පුතේ මෙතන අගයන් දෙකක් දාගන්න පුළුවන්. කොහොමද මෙතන අගයන් දෙක දාගන්නේ? මෙතන ඉල්ලුම් වක්‍රය වදින තැන හොයන්නේ කොහොමද? 500 බෙදනවා කියන්නේ 10යි. 500 බෙදුවම 10යි මෙතන වදින තැන එනවා කියන්නේ 50. 500 බෙදුව 10යි. නේද? පුතා දන්නවා. 500 ඉලක්කම බෙදුව 10යි. 50. මෙතන වදින ගන්න හොයන්නේ කොහොමද? 100 බෙදන්න 10යි. කියපු 10යි. දැන් මම පුතේ පරිමාණය තීරණය කරා.
එහෙනම් මිලාක්ෂ ගමු 5 10 15 20 sorry 10 10 ගමු 10 20 30 40 50 ප්‍රමාණාක්ෂ ගමු ඍණ 100 ඉඳලා 500 මිල ගමු 10 20 30 40 50 ප්‍රමාණය ගමු 100 100 හරිද right මෙන්න අද ප්‍රස්තාව දැන් මගේ පුතාගේ පොතට ඇවිල්ලා දැන් ඔරිජිනල් අඳින්න මිල ගන්න 10 20 30 40 50 10 20 30 40 50 10 20 30 40 50 100 500 50 මිල තියන්න ලක්ෂය ලක්ෂ 3යි ලක්ෂ 3යි ප්‍රස්තාරය මිල 30යි ප්‍රමාණය 200 right පුතාගේ ලස්සනට ප්‍රස්තාර කරන්න ලක්ෂ 3යි කියන්නේ මොකක්ද තියෙන ලක්ෂ 3 100 ළඟ තිතක් තිබ්බා 500 ළඟ තිතක් තිබ්බා මැද තිත තිබ්බා මෙතන තිබ්බා තිතක් සමතුලිත ලක්ෂ තිබ්බා මෙතන තිබ්බා ගැව්වා සැපේවා හරිද right දැන් පුතේ ඉතින් ලේසියෙන් ලස්සනට පස්තරේ නෝ මේ රටාව තේරුම් ගන්න පුතේ දැන් මේ විශේෂයෙන් දූලා හැම පන්තියේ ගොඩාක් දක්ෂ දූලා ඉන්නවා හැබැයි විභාගෙට ගිහුවම විභාගෙදී ලැබෙන ප්‍රතිඵලය ඉතාම අඩුයි මේ හේතුව තමයි පුතේ විශේෂයෙන් දූලාට පුතාට තරම් පෞරුෂයක් දරා ගැනීමේ හැකියාවක් නැහැ ඒ අය දූල විභාග ශාලාවේදී කලබලයටපත් වෙලා මෙයා අපි කියන අනා ගන්නවා අචාරු කර ගන්නවා මේ පිළිවෙල යන්න පුතේ. තප්පර ගානයි මේ ගහන්න යන්නේ. මේ ගහගත්තම ඉල්ලුම් වක්‍රයේ උපරිම, සැපයුම් වක්‍රයේ මේ ප්‍රමාණාක්ෂය උපරිම, මිලාක්ෂය උපරිම සියල්ල පැහැදිලි. තප්පර ගානක් මෙහෙම කටසටහනක් ගහන්න ගියට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේක ගහලා තමයි අතෙන් යන්නේ. දැන් පුතේ අපි බලමු ප්‍රශ්න ටික. මොකද අහන්නේ? රජය මෙම භාණ්ඩයේ අලවන සෑම එකකයක් මත කියනවා සමතුලිත මිල ප්‍රමාණය කීයද? දන්නවද? සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 200යි. 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 ඊළඟ පුතේ රජය මෙම භාණ්ඩය අලවිවන සෑම ඒකකයක් මතම බද්ධ පැනවීමේ ප්‍රතිඵලය ලෙස සැපයුම් ශ්‍රිතය QS සමානයි 200 ඍණ 10යි P ලෙස වෙනස් වී ඇත. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? 200 ඍණ 10යි P ලෙස වෙනස් වී ඇත. සැපයුම් වක්‍රය වෙනස් වෙලා කොහොමද උතේ වෙනස් වෙලා තියෙන්නේ? 200 ඍණ 10යි. එනම් බලන්න පුතේ 200 ඍණ 10යි P. මෙන්න මේ සැපයුම් වක්‍රය පුතේ වෙනස් වෙලා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? QS සමානයි 200 ඍණ 200 ධන 10යි P කියලා වෙනස් වෙනවා. පැහැදිලිද? වෙනස් වෙනවා. එහෙනම් දැන් පුතේ අපි ගමු අපිට කරන මේ සැපයුම් වක්‍රය අඳින්න ප්‍රස්තාව. අපි කරන්නේ මේකයි පුතේ. ඉල්ලුම් වක්‍රයයි ඉල්ලුම් සමීකරණය වෙනස් වුන්නේ නැහැ. ඉල්ලුම් සමීකරණයයි වෙනස් වෙච්ච බදු පසු සැපයුම් සමීකරණයයි තුලනය කරනවා. මේ දෙක තුලනය කරනවා. දැන් ඉල්ලුම් සමීකරණ නම් මේකම තමයි වෙනසක් වුන්නේ නැහැ. සැපයුම් සමීකරණ වෙනස් වුණා. එහෙනම් සැපයුම් සමීකරණයයි ඉල්ලුම් සමීකරණයයි මේ බදුපසු සැපයුම් සමීකරණයයි ඉල්ලුම් සමීකරණයයි තුලනය කරලා ගන්න සමතුලිත මිලයි ප්‍රමාණය. මේ දෙක තුලනය කරලා ගන්න පුතේ මොකක්ද?
සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය. පුතේ සමතුලිත මිලේනෝ කීයද? 35. මේ දෙක තුලනය කළාම සමතුලිත මිලේනෝ 35. සමතුලිත ප්‍රමාණයනෝ පුතේ කීයද? 150. එහෙනම් සමතුලිත මිල 35යි සමතුලිත ප්‍රමාණය 150. දැන් පුතේ මේ ප්‍රස්තාරය බලන්න හොඳට කලින් සැපයුම් වක්‍රය පටන් ගත්තේ කීයෙන්ද? ඍණ 100. මේ අපි පටන් අරන් තියෙන්නේ ඍණ 100. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න කීයෙන්ද පුතේ? ඍණ 200. එහෙනම් අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න ඍණ 200. ඔන්න ඔතන. පිළිවෙල තමයි පුතේ විභාග ජයග්‍රහණේ පදනම. පැහැදිලිද? පිළිවෙල. ඊට පස්සේ පිළිවෙලට වැඩේ හරියටම කරා. සමතුලිත මිල 35යි සමතුලිත ප්‍රමාණය 150. එහෙනම් සමතුලිත මිල 35යි. අලුත් ලක්ෂිතය පුතේ. අලුත් ලක්ෂණය මොකක්ද පුතේ? සමතුලිත මිල 35යි. සමතුලිත ප්‍රමාණය 150. ඔන්න පුතේ අලුත් සමතුලිත ලක්ෂ්‍ය තිබ්බා. දැන් මේ දෙක යා කරලා පුතේ ගහන්න. S ධන T බද්දට පස්සේ සැපයුම් වක්‍රය. බද්දට පස්සේ සැපයුම් වක්‍රය. S ධන T බද්දට පස්සේ සැපයුම් වක්‍රය. හරිද? right. දැන් අර හිස්තැන එළියන්. බද්දට පස්සේ සැපයුම් ප්‍රමාණය කොපමණද? බලන්න හිස්තැනට සැපයුම් වක්‍රය ප්‍රස්ථාර සටහනේ දක්වන්න. එතන ලියන්න පුතේ හිස්තැන මත. එතන හිස්තැන ලියන්න. අයන්න යට හිස්තැන ලියන්න. අයත් හිස්තැන ලියන්න. බදුපසු සැපයුම් වක්‍රය S ධන T ලෙස දක්වා ඇත. එම ලියන්න. බදුපසු සැපයුම් වක්‍රය S ධන T ලෙස දක්වා ඇත. බදුපසු සැපයුම් වක්‍රය S ධන T ලෙස දක්වා ඇත. S ධන T ලෙස දක්වා ඇත. යනිලා ඒකක බද්ධයේ ප්‍රමාණය කොපමණද හේතු දක්වන්න. ඒකක බද්ධයේ ප්‍රමාණය කොපමණද හේතු දක්වන්න. පුතේ අපව මෙන්න මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන මොකක්ද? ඒකක බද්ධ. වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ඒකක බද්ධ. පුතේ දැන් බලන්න මේ නව සමතුලිතයෙන් පහළට වහින්න. නව සමතුලිතයෙන් පහළට වහින්න. පහළට බැහැලා මෙහාට එන්න. මෙතන කීයද එන්නේ පුතේ? 25. 25. එහෙනම් පුතේ මම ඉස්සෙල්ලා කිව්වා මොකක්ද? සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ බද්ධයේ ප්‍රමාණය. සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ බද්ධයේ ප්‍රමාණය. එහෙනම් පුතේ මෙන්න මේ අතර ප්‍රමාණය මොකද පුතේ? x බද්ධ. කීයද පුතේ? මේ අතර ප්‍රමාණය 35යි 25යි අතර මේ ප්‍රමාණය බද්ධ. බද්ධ. පැහැදිලිද? එහෙනම් පුතේ බද්ධ රුපියල් 10. මොකද්ද හේතුව? සැපයුම් වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ධ. සැපයුම් වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකද පුතේ? බද්ධ. ලියන්න යටින්. යටින් ලියන්න. යටින් ලියන්න. ඒකක බද්ධ රුපියල් 10කි.
බද්ධ රුපියල් 10කි. ඒකක බද්ධ රුපියල් 10කි. ඒකක බද්ධ රුපියල් 10යි. මෙයට හේතුව වන්නේ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර ඒකක බද්ධට සමාන වීමයි. සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර ඒකක බද්ධට සමාන වීමයි. සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර ඒකක බද්ධට සමාන වීමයි. හරි නේද? ඔය අර සමතුලිතද මෙතරම් වෙන්න ඕනේ නැහැ පුතේ. ඕනම තැනක වක්‍ර දෙක අතර පරතරය නම් පෙන්වන්න 10යි. ඕනම තැනක. ඒකට අර මම දාපු තැනම වෙන්න ඕන නැහැ. ඊයන් අහනවා පුතේ බද්ධෙන් පසු සමතුලිත මිල හා ප්‍රමාණය දක්වන්න. බද්ධෙන් පසු සමතුලිත මිල හා ප්‍රමාණය දක්වන්න. අනෝ බද්ධට පස්සේ සමතුලිත මිලයි ප්‍රමාණය පෙන්වන්න කිව්වා. පුතේ බලන්න. බද්ධට පසු සමතුලිත මිල 35යි ප්‍රමාණය 150යි. ලියන්න පුතේ ලස්සනට. බදු පසු මිල 35යි. බදු පසු ප්‍රමාණය 150. බදු පසු සමතුලිත ප්‍රමාණය 150. ඊළඟ සැපයුම් කරුවන්ට ලැබෙන සුද්ධ මිල කොපමණද? ආනෝපේ සැපයුම් කරුවන්ට ලැබෙන සුද්ධ මිල කොපමණද? මේ බලන්න පුතේ හොඳට. සැපයුම් කරුවන්ට ලැබෙන සුද්ධ මිල කොපමණද? මේ බලන්න හොඳින් පුතේ. සැපයුම් කරු ගැනුම් කරු ගෙවන මිල නේ. බදු පසු ගැනුම් කරු ගෙවන මිල. බද්ධ පස්සේ ගැනුම් කරු ගෙවන මිල. කීයද? 35. බද්ධට පස්සේ ගැනුම් කරුව ගෙවන මිල 35. හැබැයි ගැනුම් කරුව 35 ගෙවුවට පුතේ මෙන්න මේ ප්‍රමාණයෙන් රුපියල් 10ක් ආණ්ඩුවට ගෙවන්න ඕන බද්ධ. රුපියල් 10ක් ආණ්ඩුවට බද්ධ ගෙවන්න. අන්න බද්ධ ගෙවුවට පස්සේ එයා ගාව ඉතුරු වෙන්නේ රුපියල් 25යි. ඒකට කියනවා සැපයුම් කරු ලබන මොන මිලද පුතේ? සුද්ධ මිල. සැපයුම් කරු ලබන සුද්ධ මිල. එහෙනම් බද්ධට පස්සේ ගැනුම් කරුවා 35ක් ගෙවුවට වැඩක් නැහැ. ඒකෙන් ආණ්ඩුවට 10ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ රුපියල් කීයද? 25. ඒ 25ට කියනවා පුතේ නම සුද්ධ මිල. එහෙනම් මෙන්න සැපයුම් කරු ලබන සුද්ධ මිල සමානයි ගැනුම් කරු ගෙවන මිල. ගැනුම් කරු ගෙවන මිල අඩු කරන්න පුතේ බද්ධ. ගැනුම් කරු ගෙවන මිල කීයද? 35යි. බද්ධ කීයද? 10යි. සුද්ධ මිල කීයද? 25. සුද්ධ මිල 25.
right. ඊළඟ පුතේ රජයේ බදු ආදායම පස්තාර සටහනේ නිරූපණය කර දක්වන්න. දැන් බලන්න පුතේ හොඳට බදු ආදායම ප්‍රස්ථාර සටහනේ නිරූපණය කර දක්වන්න. බදු ආදායම ප්‍රස්ථාර සටහනේ නිරූපණය කර දක්වන්න. බදු ආදායම ප්‍රස්ථාර සටහනේ නිරූපණය කර දක්වන්න. මේ බලන්න පුතේ උඩට. බදු ආදායම ප්‍රස්ථාර සටහනේ නිරූපණය කර දක්වන්න. පුතේ දැන් බද්ද කීයද? රුපියල් 10. බද්ද කීයද? රුපියල් 10. රුපියල් 10 ගානේ පුතේ බද්දට පස්සේ විකිනනවද කොච්චර? 150. ඔන්න. බදු ආදායම. රුපියල් 10 ගානේ 150. දැන් පුතාගේ හයිලයිටර් එක අරන් මේක ලස්සනට පාට කරන්න. ඔන්න ඔය ප්‍රමාණය බද්ද. බදු ආදායම. බදු ආදායම. හයිලයිට් කරලා පාට කරලා වෙන්නන්න පුතේ. බදු ආදායම. බදු ආදායම. බදු ආදායම. කීයද පුතේ බදු ආදායම? බදු ආදායම සමානයි. කොහොමද ඒක? බද්ද වැඩි කරන්න බදුපසු ප්‍රමාණය. බදුපසු ප්‍රමාණය. බද්ද කීයද පුතේ? 10යි. බදුපසු ප්‍රමාණය කීයද? 150යි. බදු ආදායම කීයද? 1500. බදු ආදායම 1500. හරිද? right. කොහොම ප්‍රශ්නයක් තියෙනවා පුතේ. 2019 ප්‍රශ්නය. 2019 අවුරුද්දේ ප්‍රශ්න. මම පුතාට ඔකට දෙනවා විනාඩි 3ක්. විනාඩි 3ක් දෙන්න. හොඳට කල්පනා කරන්න. මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ නමත් එක්ක නිවැරදි උත්තරය. මම කියනවා. යාළුවන්ට ඇහෙන පන්ති වගේම ඔබේ නමත් එක්ක උත්තරය. හොඳ ප්‍රශ්නයක්. 2019 විභාග ප්‍රශ්න. නිම්නා නිසාදී නිවැරදි පිළිතුර. හොඳට හිතන්න. සෙව්වන්දී විතානගේ නිවැරදි පිළිතුර.
රොෂෙල් ලක්ෂිකා නිවැරදි පිළිතුර. හිරුෂිකා හරි නිවැරදි පිළිතුර. කොයි පුතාලා එක්කෙනෙක්වත් නැහැ නේ අප්පා. VPS තාරක නිවැරදි උත්තරේ. හොඳයි සතුටුයි යමක් ඔබ මේ උගන්වලා හිරුෂිකා නිවැරදි උත්තරේ. හරි හරි ඇති. පටන් ගමු. හොඳට බලන්න මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. හොඳට බලන්න පුතේ මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. පුතේ මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ කියන්නේ මොන ඉල්ලුමක්ද? මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ කියන්නේ පුතේ මොන ඉල්ලුමක්ද? මොන ඉල්ලුමක්ද පුතේ? පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. හොඳින් බලන්න. පස්තරයක් ගමු. මිල කීය වුණත් බලන්න 2019 ප්‍රශ්නය. මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. මේ බලන්න 650. මිල කීය වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ 650. පුතාට නම්‍යතා ප්‍රභේද යටතේ ඉගෙනු. දැන් මේ අමතක නම් පුතේ. දැන් අලුත්ම විකල්පයක් තියෙනවා. මොකද්ද? YouTube එකේ පුතේ මම පාඩම නම්‍යතාව දාලා තියෙනවා. නම්‍යතාවට දාලා සියලු තියරි පාඩම වීඩියෝ දාලා තියෙනවා. නම්‍යතාවේ සියලු පාඩම් තියෙනවා. වෙනද පොත බලනවා පාඩම් කරනවා වගේ නෙවෙයි. ට්‍රයිපෝඩ් එකක් ගෙනලා තිබ්බ ෆෝන් එක පාඩමට අදාළ වීඩියෝ එක තෝරගත්තා බැලුවා. තව අපිට ඉතාලම තාක්ෂණික පහසුකම් අපි දීලා තියෙනවා. හරිද? රයිට්. මේකට කියනවා පුතේ පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. මිල වෙනස් වුණාට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්තම් අපි කියන පූර්ණ අනම්‍ය ඉල්ලුම. දැන් බලන්න හොදට පුතේ ඉල්ලුම් ප්‍රමාණයයි බද්දට පෙර සැපයුම් ප්‍රමාණයයි බලන්න. හැබැයි සැපයුම් ප්‍රමාණය එහෙම නෑ නේද? වැඩි වෙලා සාමාන්‍ය එකක්. දැන් highlight බලන්න පුතේ ඉල්ලුම් ප්‍රමාණයයි බද්දට පෙර සැපයුම් ප්‍රමාණයයි තීරු දෙක බලන්න. ඉල්ලුමයි සැපයුමයි සමාන වෙනවා 650 දී. ඒ කොතනදීද? මිල කීයද බලන්න. දැන් මොකද පුතේ බලන්න තීරු දෙක? ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා මේ බලන්න. තුලනය වෙන්නේ කීයද පුතේ? හොඳින් බලන්න. අපි සැපයුම අඳිමු. මිල කීයද බලන්න. මිල කීයද පුතේ? 75. දැන් පුතේ 75 650 650 තියෙන තුන ඔන්න ඔය තුන highlight කරා. ඒ තියෙන්නේ. එහෙනම් පැහැදිලි මගේ පුතේ මොකක්ද? මොකද්ද පැහැදිලි? මිල 75යි ඔන්න සමතුලිත මිල. හරිද? right. ඊට පස්සේ පුතේ බද්ද නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. දැන් මොන තීරු දෙකද බලන්න පුතේ බලන්න හොඳට. බද්දට පසු සැපයුම් ප්‍රමාණයයි ඉල්ලුම් ප්‍රමාණයයි මොන තීරු දෙකද highlight බලන්න. ඉල්ලුම් ප්‍රමාණයයි බදු පසු සැපයුම් ප්‍රමාණයයි තීරු දෙක බලන්න. ඉල්ලුම් ප්‍රමාණයයි බදු පසු සැපයුම් ප්‍රමාණයයි තීරු දෙක බලන්න. සමාන වෙන්නේ කීයද? 650යි සමාන වෙන්නේ කීයද පුතේ? කීයද? 85 දී. එහෙනම් පුතේ මෙන්න මෙතන මිල කී 85. 85. එහෙනම් දැන් කල්පනා කරන්නේ දෙන්න මගේ පුතේ මේ බලන්න. මෙන්න අලුත් සමතුලිතය. මේකත් කොහොමද? ඉල්ලුමයි බදුපසු ප්‍රමාණයයි තුලනේ බැලුවා. ඉල්ලුම් තීරුවයි
බදු පසු ප්‍රමාණ තීරුවයි තුලනය වෙන්නේ හරියටම කියදුට 652 සමාන වෙන්නේ 85යි. දැන් බලන්න පුතේ මම පුතාට කියලා දුන්නා බද්ධකදී සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ බද්ධේ ප්‍රමාණය. බද්ධේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වේ. බද්ධේ ප්‍රමාණය. එහෙනම් අහන්න මගේ පුතේ මෙන්න පුතේ මේ දෙක අතර පරතරය මොකද්ද පුතේ? බද්ධ. කීයද පුතේ? 10යි. එහෙනම් බද්ධ කීයද? 10යි. එහෙනම් බද්ධ රුපියල් 10යි. හරිද? බද්ධ රුපියල් 10යි. බලන්න මේ පැත්තට ඇවිල්ලා පුතේ මිල ඉහළ යාම කීයද? මිල ඉහළ යාම රුපියල් 10යි. එහෙනම් බද්ධේ ප්‍රමාණයෙන්ම මිල මොකක් වෙලා? ඉහළ ගිහින්. බද්ධේ ප්‍රමාණයෙන්ම මිල ඉහළ ගිහින්. හරිද? එහෙනම් පුතේ බද්ධ 10යි මිල වෙනස 10යි උත්තරාංක 2. ඔතන පුතේ ප්‍රශ්නෙට උඩින් මේ රූපයක්. හරි. හොඳයි. එහෙනම් පුතේ උත්තරාංක 2 මම දැකලා ගොඩක් මැසේජ් දාලා තිබ්බා. මාර කීප දෙනෙක් කිව්වේ. යා ප්‍රශ්නයක් මගේ ඇරලා ආවා පුතේ ඒ තමයි පළවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ. පෙළ ප්‍රශ්න. තුන්වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝමන් අංකය අපි සාකච්ඡා කළේ නේ. අපි දැන් කොට බලමු. මොකද කියන්නේ? විකෘතිකරුවන් මත අලෙවි බද්දක් පැනවීමේ ප්‍රතිඵලය ලෙස වෙළඳපොළ සැපයුම් වක්‍රයේ බද්දේ ප්‍රමාණයෙන් ඉහළට ඉතැන් වේ. මේ සඳහා බලපාන හේතුව මොකක්ද? දැන් පුතා දන්නවා. මොකද හේතුව? බද්ද භාණ්ඩයේ මිලට එකතු කරනවා. එතකොට හැම මිලක් යටතේම බද්දේ ප්‍රමාණයෙන් මිල ඉහළ යනවා. මොකද වෙන්නේ? බද්ද භාණ්ඩයේ මිලට එකතු කරනවා. අප මතකයි නේද වගුවේ නේද? 6 6 6 6 එකතු කරනවා. ତොර හැම මිලක් යටතේම බද්දේ ප්‍රමාණයෙන් මිල වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ. බලන්න කියමු. බදු පැනවීම නිසා නිෂ්පාදනය කරන සෑම ඒකකයක් පාසාම යම් මුදලක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදු වන නිසා නිෂ්පාදකයන්ගේ විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. හයිලයිට් කරන්න පුතේ. විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. පුතාට මතකද විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? ඒකකයක් ගානේ වෙනස් වෙන පිරිවැය. නිෂ්පාදන පිරිවැය පාඩමේ විචල්්‍ය පිරිවැය කියන ගත්තානේ. මොකක්ද විචල්්‍ය පිරිවැය කියන්නේ? නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් වන පිරිවැය. නිපදවන එකක් ගාන වෙනස් වන පිරිවැය. ඊට පස්සේ කියනවා තේ. එවිට නිෂ්පාදකයන් බදු පැනවීමට පෙර සැපයුම් කළ ප්‍රමාණය සැපයීමට පෙරට වඩා වැඩි මිලක් අපේක්ෂා කරයි. දැන් පුතේ අලුත් වියදමක් ඇවිල්ලානේ. මොකද්ද පුතේ අලුත් වියදම? බද්ද. දැන් නිපදවන හැම එකකටම බද්ද ගවන්න. විචල්්‍ය පිරිවැය. පෙර සැපයුම් කරන සැපයුම් පෙරට වඩා වැඩි මිලක් අපේක්ෂා කරයි. නැතොත් සෑම මිලකදීම පෙරට වඩා අඩු ප්‍රමාණයක් සපයනු ලැබේ. ගැනුම්කරුවන් මිල වශයෙන් හඳුන්වන ලබන අතර භාණ්ඩයේ මිලට බද්ද එකතු කර සකසා ගන්න. හයිලයිට් කරන්න තේ. භාණ්ඩයේ මිලට බද්ද එකතු කර සකසා ගන්න. ආනික හයිලයිට් කරලා කීප සැරයක්. භාණ්ඩයේ මිලට බද්ද එකතු කර සකසා ගන්න. මෙවිට සැපයුම්කරුවන් විසින් සූදානම් සෑම ප්‍රමාණයක් ඇත්තේම භාණ්ඩයේ මිල බද්දේ ප්‍රමාණයෙන්ම ඉහළ යයි.
ඒ ප්‍රතිඵලය ලෙස සැපයුම් වක්‍රය බද්ධයේ ප්‍රමාණයෙන් වමට විතැන් වේ. හරි. හරිද? හරි වෙන නම් කොටසක් අපි ආවරණය කරමු.